සුබ දවසක් දරුවනේ. අද අප ඔබට භෞතික විද්‍යාව තුළ පළමු පාඩම වන මිනුම් පාඩමේ යටතේ ඒකක හා මාන කියන කොටස ඉදිරිපත් කරන්න යන්නේ. ඒකක හා මාන කියන කොටස බොහෝ විට ඔබට සියලුම පාඩම් වලට වැදගත් වෙනවා. මේ කොටස ඇත්තටම ඉගෙනගෙන ඉවර වෙන්නේ සියලුම පාඩම් ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ. හේතුව තමයි දරුවනේ මේක යටතේදී අපි අර්ථ දක්වන සියලුම භෞතික රාශීන් ඔබට භෞතික විද්‍යාව තුළ වැදගත් වෙන භෞතික රාශීන් ඉවර වෙන්නේ සියලුම පාඩම් ඉවර වුණාට පස්සේ. ඒ නිසා ඔබ මේ පාඩම යටතේ තියෙන නීති රීති මාලාව පාඩම යටතේ තියෙන දැනුම එකතු කර ගැනීම පමණක් විතරද සිදු කරන්නේ. මේ පාඩම ඉවර කරගන්න බෑ ඔබට. ඒ නිසා ඒකක හා මාන කියන කොටස අපි පොඩ්ඩක් බලමු. මිනුම් යටතේ මිනුම් කියන පාඩම් කොටස් දෙකකට කඩනවා. එකක් මිනුම් උපකරණ, අනික ඒකක හා මාන. ඒතකොට ඒක යටතේ පළවෙනි කොටස තමයි අපි සාකච්ඡා කරන්නේ ඒකක හා මාන. නිසා ලියාගන්න මාතෘකාවක් එක පාඩම මිනුම් කියලා ලියලා ඒ යටතේ යන මාතෘකාව කියන්නේ ඒකක හා මාන කියලා ලියගන්න. right? ඊළඟ යටින් ආය දාන්න ඒ යටතේ අපි හදාගන්න ඕන ටික චුට්ටක් මෙන්න කෙටියෙන් යටින් යන්න. මෙම ඒකකයේ යටතේ අපට වැදගත් වෙන භෞතික රාශීන් හා ඒවා අතර පවතින ගණිතමය සම්බන්ධතාවයන් ලබා ගැනීම හා එම භෞතික රාශීන් ප්‍රමාණාත්මකව මැන ගැනීම. මැන ගැනීමට අදාළ විෂය කරුණු සාකච්ඡා කෙරේ. right? එතකොට මේ පිළිබඳව හැදෑරීමට අපි ප්‍රධාන වශයෙන් අපට හමු වන භෞතික රාශීන් බෙදනවා කොටස් දෙකකට. එකක් තමයි දරුවනේ අපිට හමු වෙන භෞතික රාශී එක වර්ගයක් අපි බෙදනවා මූලික භෞතික රාශි කියලා. නැත්නම් මූලික රාශි කියලා. අනිත් වර්ගයට අපි නමක් කියනවා ව්‍යුත්පන්න රාශි කියලා. නිසා ප්‍රධාන වශයෙන් අපි හදාරනවා භෞතික රාශි වර්ග දෙකකට බෙදලා එකක් මූලික රාශි අනිකට කියනවා ව්‍යුත්පන්න රාශි කියලා. එහෙනම් අපි දැනගන්න ඕන මොකද්ද මූලික රාශි කියන්නේ මොකද්ද ව්‍යුත්පන්න රාශි කියන්නේ කියලා. නිසා භෞතික රාශි බෙදනවා කොටස් දෙකකට. එකක් මූලික භෞතික රාශි අනික ව්‍යුත්පන්න රාශි. සාමාන්‍ය මූලික රාශි කියනවා සාමාන්‍ය තියෙන 7යි. නමුත් ව්‍යුත්පන්න රාශි කීයද කියලා අපිට කියන්න බෑ. නිසා අපි ඉස්සලා ඒකත් දෙයක්. උතර යටින් යන්න භෞතික රාශි ප්‍රධාන වශයෙන් පහත පරිදි කොටස් දෙකකට බෙදා වෙන් කරයි. භෞතික රාශීන් ප්‍රධාන වශයෙන් පහත පරිදි කොටස් දෙකකට බෙදා වෙන් කරයි. right? කියලා මේක අඳි මූලික රාශි ව්‍යුත්පන්න රාශි කියලා කොටස් දෙකකට අපි බෙදා වෙන් කරනවා. right? එතකොට මේ හැම භෞතික රාශියක් මැනීම සඳහාම අපි අර්ථ දක්වනවා ඒකකයක්. ඒකක වලට තමයි ඒකකයක් කියන්නේ අපි ප්‍රමාණාත්මකව මැන ගැනීම සඳහා කිසියම් ඒකකයක් අර්ථ දක්වනවා. දැන් ඔයාලා දන්නවා අපි පුංචි කාලේ ඉගෙන ගන්න දිගමයින්ද තිබුණා ලංකාවේ අපි ඒකක යාරය, රියන, වියත ඒ වගේ ඒකක තිබුණා. නමුත් ඒවා සම්මත කරගන්නාලා ඒකක නෙමෙයි. මිනිස්යාගෙන් මිනිස්යාට ඒවා වෙනස් වෙනවා. එතකොට ඒවා අභිමත ඒකක විදියට තියෙනවා. ගව්ව, නේද? ඌවක දුර ඒ වගේ ඒවා තියෙනවා. ඒවා සම්මත ඒකක නෙමෙයි. අභිමත ඒකක. අභිමතයේ පරිදි සකසා ගන්නාලා ඒකක. ඒකෙන් අපිට නිවැරදිව හැමතැනටම ප්‍රමාණයක් නිවැරදිව ගන්න බෑ. ඒ නිසා අපි මේ රාශි මැන ගැනීම සඳහා මූලික රාශි වුණත් ව්‍යුත්පන්න රාශි වුණත් මැන ගැනීම සඳහා අර්ථ දක්වන සම්මත කරගන්නාලා ඒකකයක්. ඒ කියන්නේ අන්තර්ජාතික වශයෙන් මුළු ලෝකෙම සම්මත කරගන්නාලාද ඒකකයක් අපි ගන්නවා. ඒක තමයි අපි ඉගෙන ගන්න ඒකක කියන එක
අපේ පාඩම ඒකක හා මාන. නිසා අපි බලමු මොකක්ද ඔය කියන්නේ ඒකක මොකක්ද ඔය කියන සම්මත ඒකකය කියලා. ඔතන අනුමාත්‍රිකාවක් හැටියට ගන්න අනුමාත්‍රිකාවක් හැටියට අන්තර්ජාතික සම්මත ඒකක. අන්තර්ජාතික සම්මත ඒකක. සම්මත ඒකක. ඒක වරහන් තුල SI ඒකක කියලා කියනවා. SI ඒකක කියලා කියනවා. අන්තර්ජාතික සම්මත ඒකක නැත්නම් SI ඒකක කියලා ලියන්න වෙන කිසියම් භෞතික රාශියක් මැන ගැනීම සඳහා ලොව සියලුම රටවල් සම්මත කරගන්නාලද කිසියම් ඒකකයක්. ලොව සියලුම රටවල් සම්මත කරගන්නාලද කිසියම් ඒකකයක් අන්තර්ජාතික සම්මත ඒකක ලෙස හඳුන්වයි. ලොව සියලුම රටවල් සම්මත කරගන්නාලද ඒකකයක් අන්තර්ජාතික සම්මත ඒකක ලෙස හඳුන්වයි. right? එතකොට අපි බලමු නම් මූලික රාශිවල සම්මත ඒකක මොනවාද? ව්‍යුත්පන්න රාශිවල අපි පාවිච්චි කරන සම්මත ඒකක මොනවාද කියලා. අනුමාත්‍රිකාවක් හැටියට කියන්නේ මූලික රාශි. හා ඒ සම්මත ඒකක. මූලික රාශි හා සම්මත ඒකක. මූලික රාශිය හා සම්මත ඒකක කියලා ලියලා යටින් යට ප්‍රධාන වශයෙන් භෞතික විද්‍යාව තුල මූලික රාශි 7ක් අර්ථ දක්වා ඇත. මූලික රාශීන් 7ක් අර්ථ දක්වා ඇත. එනම් යටින් මෙහෙම වව ගන්න මූලික රාශිය මෙතන SI එකකේ නැත්නම් සම්මත ඒකකය අතර ඒකකයට අදාළ සංකේතය. ප්‍රධාන වශයෙන් රාශි 7ක් ඉන්නවා. 1 දිග 2 කාලය 3 ස්කන්ධය අපි ලියාගමු 4 උෂ්ණත්වය 5 විද්‍යුත් ධාරාව 6 ආලෝක තීව්‍රතාවය 7 ද්‍රව්‍ය ප්‍රමාණය. මෙන්න මේවා මූලික රාශි කියලා අපි අර්ථ කරනවා. එතකොට දිග ගැනීම සඳහා පාවිච්චි කරන්නේ මීටරය, කාලය ගැනීම සඳහා තප්පරය, මේ සම්මත ඒකකය. ස්කන්ධය ගැනීම සඳහා කිලෝග්‍රෑම්, ඒ වගේම උෂ්ණත්වය ගැනීම සඳහා කෙල්වින්, විද්‍යුත් ධාරාව ගැනීම සඳහා ඇම්පියරය, ආලෝක තීව්‍රතාව ගැනීම සඳහා කැන්ඩෙලාව, ද්‍රව්‍ය ප්‍රමාණය ගැනීම සඳහා මවුලය. right? එතකොට මේ වගේ ඒකක මීටරය කියන්නේ මිනිස්සුගේ නමක් නෙමෙයි, එහෙනම් සිම්පල් එක. මෙතන තප්පරය කියන්නේ මිනිස්සුගේ නමක් නෙමෙයි, ඒ නිසා සිම්පල් ලෙස්. මෙතන කිලෝග්‍රෑම් කියද්දී හැබැයි එතකොට මෙතන K සිම්පල් G. මේක සිම්පල්. එතකොට කෙල්වින් කියන්නේ මිනිස්සුගේ නමක් නිසා මෙතන මේක කිලෝග්‍රෑම් කියන්නේ මිනිස්සුගේ නමක් නෙමෙයි, ඒ නිසා සිම්පල්. කෙල්වින් කියන්නේ මිනිස්සුගේ නමක් නිසා අන්න කැපිටල්. right?
ඊළඟ මෙතන ඇම්පියර් කියන්නේ මිනිස්සුක නමක් කැපිටල් A. කැන්ඩෙලාව කියන්නේ CD. ඒකත් සිම්පල්. ඒ වගේම මවුලේ කියන්නේ සිම්පල් අක්ෂර M1. මිනිස්සෙකු වෙනම આવොත් එහෙම මිනිස්සෙක් නැත්තම් පුජ්‍යලයක් කියන නමක් આવොත් ඒක ගොඩක් දුරට කැපිටල් අක්ෂරකින් අර්ථ දක්වනවා. ඒ නිසා මේ තමයි මූලික රාශීන් හා ඒහා බැඳුම එක. ඒ නිසා ප්‍රධාන වශයෙන් මූලික රාශි කීයද කියලා අහුවොත් ඔබ දෙන්න උත්තරේ 7යි. මේ ටික අනිවාර්යයෙන්ම ඔබ පාඩම් කළ යුතුයි. මූලික රාශි 7යි. මූලික රාශි 7කි. මේ 7 මතක තියාගන්න ඕනේ ඒකත් සමග. නිසා ඔයාලට අපි නමක් කියනවා මූලික රාශි කියලා. රයිට් වීඩියෝ නතර කරලා ඔබට නෝට් එක ලියා ගන්න පුළුවන් මූලික රාශි කියන්නේ මොනවද? ඒ වගේ සම්මත ඒකක නැත්නම් SI එකක මොනවද කියලා දාගන්න පුළුවන්. රයිට් වීඩියෝ නතර කරලා ලියන්න මම සමතනවා. ඊළඟ දෙවෙනි එක අංක 2 යන අංක 2 ව්‍යුප්පන්න රාශි. අංක 2 ව්‍යුප්පන්න රාශි. ව්‍යුප්පන්න රාශි කියලා යටින් යන්නේ ව්‍යුප්පන්න රාශි කියලා ලියන්න. ව්‍යුප්පන්න රාශීන් කියලා ලියන්න. කිසියම් භෞතික රාශියක් කිසියම් භෞතික රාශියක් කිසියම් භෞතික රාශියක් ඉහත අප අර්ථ දැක් වූ මූලික රාශීන් මත ඉහත අප අර්ථ දැක් වූ මූලික රාශීන් මත ඉහත අප අර්ථ දැක් වූ මූලික රාශීන් මත පදනම් වී ගොඩනැගේ නම් පදනම් වී ගොඩනැගේ නම් මූලික රාශි මත පදනම් වී ගොඩනැගේ නම් ඉහත අප අර්ථ දැක් වූ මූලික රාශි මත පදනම් වී ගොඩනැගේ නම් එවැනි රාශීන් ව්‍යුප්පන්න රාශීන් ලෙස හැඳින්වේ. ව්‍යුප්පන්න රාශීන් ලෙස හැඳින්වේ. එතන හයිලයිට් කරන මූලික රාශි මත පදනම් වී ගොඩනැගේ. ඉහත අප අර්ථ දැක් වූ මූලික රාශි මත පදනම් වී ගොඩනැගේ. ඒවට අපි නමක් කරනවා ව්‍යුප්පන්න රාශි. හරි. ඒකට කියන්න මෙලෙස ගොඩනැගෙන ව්‍යුප්පන්න රාශීන් ගණන මෙලෙස ගොඩනැගෙන ව්‍යුප්පන්න රාශීන් ගණන අපට කිව නොහැක. දැන් මූලික රාශි නම් 7යි කියන්න පුළුවන්. මේකේ ව්‍යුප්පන්න රාශි ගණන අපිට කියන්න බෑ. ගණන අපට කිව නොහැක. රයිට්. එහෙනම් අපි බලමු උදාහරණයක් දෙයක් කොහොමද මේ ව්‍යුප්පන්න රාශීන් ගොඩනගන්නේ මොනවාද මේ කියන ව්‍යුප්පන්න රාශීන් කියලා චුට්ටක් අපි දැනුවත් විය යුතුයි. මොනවාද ව්‍යුප්පන්න රාශි කොහොමද ඒවා ගොඩනගන්නේ කියලා. උදාහරණ එක්සැම්පල් විදියට ලියමු. එක්සැම්පල් කියලා ලියන්නේ එක්සැම්පල් මෙන්න බලන්න. අපිට මෙහෙම දෙනවා. උදාහරණ අංක 1 වර්ගඵලය. එතන වර්ගඵලය කියන්නේ අපි දන්නවා දිග වැඩි කිරීම ඵලය. එතකොට ඔයාලට තේරෙනවා මෙතන දිග වැඩි කිරීම දිගා. එතකොට මෙතන මූලික රාශි දෙකක්. මේකත් මූලික රාශියක්, මේකත් මූලික රාශියක්. එහෙනම් මූලික රාශිය මත පදනම් වෙනවා නම් ඒකට කියනවා මෙතන ව්‍යුප්පන්න රාශිය. ඒ නිසා මෙතන එනවා මීටර වැඩි කිරීම මීටර. එහෙනම් වර්ගඵලය මනින ඒකකය වර්ග මීටර. ඔය තමයි ව්‍යුප්පන්න රාශිය මනින ඒකකය වර්ග මීටර. ඒ වගේම අපි දන්නවා ඊළඟ එක සරලව පරිමාව. දැන් පරිමාව සාමාන්‍ය අපි අර්ථ දක්වන්නේ දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. එතකොට ඔයාලට නැවත තේරෙනවා මෙතන මූලික රාශිය. දිග කියන රාශියනේ. ඒ නිසා වර්ගඵලයේ එකක දිගේ එකක මීටර, පළලේ එකක මීටර, උසේ එකක් මීටර. එහෙනම් ඝන මීටර වලින් මෙතන සම්මත එක ඝන මීටර. එයා තමයි අන්තර්ජාතික සම්මත ඒකකය. යොදා ගන්න. වෙන මොකුත් යොදා ගන්න නැහැ. ඝන මීටර කියන එක විතරයි ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නේ සම්මතයක් ලෙස. මේක තමයි සම්මත ඒකකය කියන්නේ. ඊළඟ අංක 3. මේ වේගය.
වේගය සමානයි සුපුරුදු පරිදි දුර බෙදීම ගත වූ කාලය. එහෙනම් මෙතන තියෙන ඔයාලට තේරෙනවා මෙතන තියෙන පුතේ මූලික රාශියක් මෙතන තියෙන මූලික රාශියක්. දුර කියන්නේ දිග මීටර. කාලය කියන්නේ කාලය කියන එක. එහෙනම් මෙතනින් අපිට එනවා මොකද්ද? S අකුරට ගියාම තප්පරයට මීටර. මෙතන වේගය සම්මත ඒකකය. SI ඒකකය, ජාත්‍යන්තර ඒකකය. තප්පරයට මීටර. ඒ වගේම මෙයා අංක 4. මොකද්ද? ප්‍රවේගය. ඒතර ප්‍රවේගය කියන එකත් අර විදිහම තමයි. දුර වෙනුවට එන්නේ විස්ථාපනය. මේවා 10 වසර තිබුණා. බෙදීම ගත වූ කාලය. එතකොට විස්ථාපනය කියන්නේ අපි දන්නවා කෙටිම දිග. එතකොට කෙටිම දිග කියන්නේ මේක මූලික රාශිය. මේකත් මූලික රාශිය. මූලික රාශිය පදනම් වී ගොඩ නැගෙනවා. එහෙනම් මෙතනින් අපට නෝ මීටර මෙතනත් වෙනවා තප්පර. එහෙනම් ආයෙ තප්පරයට මීටර. ඔය තමයි එයාම ඉන්න සම්මත ඒකකය. ඒ වගේම තමයි අංක 5. ත්වරණය. ත්වරණය කියන්නේ මොකද්ද? අපි පැහැදිලිවම දන්නවා ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. එතකොට අපි දැන් මෙතන ප්‍රවේගය ගත්තනේ. ප්‍රවේගය කියන්නේ මෙයාවට ගොඩ නැගුණ එකක් නේ. මම ආයතන ගන්නෑ. නිසා ප්‍රවේග වෙනස කියන්නේ නැවත ප්‍රවේග වෙනස තුළ තියෙන ආර්මූලික රාශිය. ms ශ්‍රේණිය එක බෙදීම s. එහෙනම් මෙතන වෙනවා ms ශ්‍රේණිය 2. ඔය තමයි ව්‍යුප්පන්න රාශියමයින ඒකක. මේවට කියනවා අන්තර්ජාතික සම්මත ඒකක නැත්තම් SI ඒකකය පාවිච්චි කරනවා. එතකොට මේ විදිහට අපට ව්‍යුප්පන්න රාශිය ඕන ප්‍රමාණයක් ගන්න පුළුවන්. තාමත් අපි දන්නේ කීයද කියලා. ඒ නිසා ව්‍යුප්පන්න රාශි ප්‍රමාණය කාටවත් කියන්න බෑ. 5යි, 6යි, 7යි කියලා එහෙම කියන්න බෑ. අපි දන්නේ. එතකොට තව ඕන තරම් තියෙනවා. තව ඕන අංක ඊළඟට. අපිට එතකොට මේ වගේ යන්න පුළුවන් ඕන තරම් ඉදිරියට. දැන් තව එකක් අංක 6 ලියමු ඝනත්වය. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාණ. ස්කන්ධය බෙදීම පරිමාණ. එහෙනම් ස්කන්ධය කියන්නේ සුපුරුදු පරිදි ආයේ මූලික රාශිය. මෙයා කොට නැගෙන්නේ මූලික රාශිය. එහෙනම් මෙතනින් අපිට එනවා මොකද්ද? ස්කන්ධය කිලෝග්‍රෑම් මූලික රාශිය. පරිමාව කියන්නේ අපි ගත්තා. පරිමාව කියන්නේ මූලික රාශි තුනක එකතුවක්. එතකොට ඔබට පැහැදිලිද මේවා මෙහෙම ලියන්න ඕනේ නැහැ. පරිමාව කියන්නේ දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. මෙහෙම ලියන්න ඕනේ නැහැ. අපි උඩ ගත්තානේ. එතකොට අපිට පැහැදිලි මෙතන පරිමාව කියන්නේ ඝන මීටර. එහෙනම් මේකට කියනවා ඝන මීටරයට කිලෝග්‍රෑම්. මේ තමයි කරත්වමෙන් සම්මත එක. වෙන එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඒතකොට මේවට කියනවා අන්තර්ජාතික සම්මත ඒකක. පුංචි පන්ති වල මෙතන තියෙනකල් ඉගෙන ගත්තා. රයිට්? ඒ වගේම තමයි සමහර අවස්ථාවල සුවිශේෂී නාමයක් තියෙන එකක තියෙනවා. ඒකත් අපි චුට්ටක් දැනගත යුතුයි. රයිට්? ඔක ලියාගන්න වීඩියෝ නතර කළා. මූලික රාශි පදනම්ම ගොඩ නැගෙනවා නම් ව්‍යුප්පන්න රාශිය. මූලික රාශි පදනම්ම ගොඩ නැගෙනවා නම් ඒකේ තියෙන ඒවට කියනවා ව්‍යුප්පන්න රාශි කියලා. හරි මූලික රාශි පදනම්ම ගොඩ නැගෙනවා ව්‍යුප්පන්න රාශිය. ඒ තියෙන්නේ. හරි ඊළඟට වීඩියෝ නතර කරලා ලියන්න. උතන තරුණ පුරන් දාලා යන්න. තරුණ පුරන් දාලා යන්න. ඇතැම් ව්‍යුප්පන්න රාශීන් සඳහා ඇතැම් ව්‍යුප්පන්න රාශීන් සඳහා මැනීමට සුවිශේෂී නාමයක් සම්මත ඒකකයේ ලෙස භාවිතා කරන අවස්ථා අපට දෙකිය හැකියි. සම්මත ඒකකයේ ලෙස භාවිතා කරන අවස්ථා අපට දෙකිය හැකියි. සම්මත ඒකකයේ ලෙස භාවිතා කරන අවස්ථා අපට දෙකිය හැකියි. සුවිශේෂී නාමයක් සම්මත ඒකක ලෙස භාවිතා කරන අවස්ථා අපට දෙකිය හැකියි. highlight කරන්න දෙන සුවිශේෂී නාමයක් සම්මත ඒකක ලෙස භාවිතා කරන අවස්ථා අපට දෙකිය හැකියි. example විදිහට අපි කිව්වොත් එහෙම දාතර පහක් ලිව්වා 6 වෙනි එක කියලා මම ලියන්නම්. බලය. අපි දන්නවා බලය සමානයි ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. right? එතකොට ස්කන්ධ ඒකක කිලෝග්‍රෑම්. ත්වරණ ඒකක ms ශ්‍රේණියක. අපි මෙහෙම දානවා.
එහෙනම් බලයමයි එකේ kgms ශ්‍රේණි දෙක විදියට ළමයිකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මෙන්න මෙයාට සුවිශේෂී නමක් අර්ථ දක්වලා තියෙනවා සම්මත ඒකකයේ ලෙස නිව්ටන්. මේක කියන්නේ නිව්ටන්. ඒකම අයිසැක් නිව්ටන් කියන විද්‍යාඥයා මේ බලය ගැන හොයාගත්තේ. නිසා මේ නිව්ටනේ කියන එක පාවිච්චි කරනවා සම්මත ඒකකයේ ලෙස. එතකොට kgms ශ්‍රේණි දෙක කියන්නේ නිව්ටනයක් ලෙස අර්ථ දක්වලා තියෙනවා. ඒක සුවිශේෂී නාමයක්. එතකොට මේ සුවිශේෂී ඒකකයක් සමහරක් විදිහට තියෙනවා. තව උදාහරණ 7. උදාහරණ 7. මේ බලන්න කාර්ය. කාර්ය කිව්වත් එකයි, ඒ වගේම ශක්තිය කිව්වත් එකයි. කාර්ය කිව්වත් ශක්තිය කිව්වත් එකයි. මේ කාර්ය ශක්තිය සමානයි බලයවතාව බලය ඔස්සේ සිදු විස්ථාපනය. 10 වසර අර්ථ දක්වනවා. එහෙනම් බලය කියන්නේ අපි දැන් දන්නවා නිව්ටන්, විස්ථාපනය කියන්නේ මීටර. මේ මියාට සුවිශේෂී නාමයක් දෙනවා නිව්ටන් මීටර කියන කෙනාට අලුත් නමක් දෙනවා පුතේ ජූල් කියලා. අන්න සුවිශේෂී නාමය. මේක ජූල්. ජූල්. right? අන්න සුවිශේෂී නාමය. එතකොට මිනිස්සුන්ගේ නමක් නිසා මේක කැපිටල් අක්ෂරයක් පමණයි. එතකොට දරුවෙකුට ඕන නම් මෙයා මෙහිම අර්ථ දක්වන්නත් පුළුවන්. මූලික ඒකක ඇසුරේ. මේ නිව්ටන් කියන්නේ kg ms ඍණ 2 මීටර කියන්නේ m. එතකොට ළමයෙකුට මේක දාන්න පුළුවන් kg m වර්ග s ඍණ 2. මේකත් හරි. kg m වර්ග s ඍණ 2. මේකත් හරි. එයා සාමාන්‍ය පරිදි පාවිච්චි කරනවා. මේ තමයි අර මූලික රාශිය ඇසුරෙන් ලියන්න කිව්වොත් මේක මෙහෙම ලියලා තියෙනවා. එතකොට මෙතන ඔබට තේරෙනවා ව්‍යුප්පන්න රාශිය තුල පවතින මූලික රාශිය. ස්කන්ධය කියන රාශිය, දිග කියන රාශිය, කාලය කියන රාශිය. මේ තුන් දෙනා මත තමයි මෙයා ගොඩනගෙන්නේ. එතකොට මේක සුවිශේෂී නාමය. මේක මූලික රාශිය ඇසුරින් මම කියන්නේ අර්ථකින්දී මූලික රාශි පදනම්ම ගොඩනගෙනවා නම් ඒකට කියනවා ව්‍යුප්පන්න රාශියක් කියලා. right? ඊළඟ 8 තව එකක්. මේ ක්ෂමතාවය. ක්ෂමතාවය සමානයි කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. ගතව කාලය. එතකොට අපිට මෙතනින් පැහැදිලි වෙනවා කාර්ය කියන්නේ අපි දැන් ඉස්සලා අර්ථ දක්වලා තියෙනවා සුවිශේෂී නාමයෙන් ජූල්. කාලය කියන්නේ තප්පර. එතකොට මෙයා වෙනවා තප්පරයට ජූල් කියලා. හැබැයි මේකට අලුත් අය නාමයක් දෙනවා සුවිශේෂී නාමයක්. ඒකට කියනවා වෝල්ට්. W නැත්නම් වෝල්ට්. එතකොට දරුවෙකුට මේ තමයි සුවිශේෂී නාමය. මේක තමයි සුවිශේෂී නාමය වෝල්ට්. දරුවෙකුට ඕන නම් මෙයා මෙහෙමත් ලියන්න පුළුවන්. මේ මූලික ඒකක ඇසුරෙන් දැන් මෙතන මූලික ඒකක ඇසුරෙන් නෑනේ. ඔයාලට පේන්නේ නෑනේ. මූලික ඒකක තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. අපි දැන් ඉස්සලා ගත්තා ජූල් කියන්නේ මොකක්ද? kg m වර්ග s ඍණ 2. ඒක තවත් තප්පර එකක් මෙතන තියෙනවා. s ඍණ 1. එහෙනම් ඔක්කොම ගත්තාම kg m වර්ග s ඍණ 3. දැන් මෙතන ඔබට පැහැදිලි ක්ෂමතාවය තුල තියෙන්නේ ස්කන්ධයයි දිගයි කාලයයි. එතකොට ඔය විදියට අපිට ඕනම අර්ථ දැක්වීමකදී ගණනීය හැකියාව තිබිය යුතුයි. තව ඕඩර් කරන්න අපිට තියෙන අංක 9. ඕඩර් නම් අර්ථ කරන ඔයාලා නොදන්න එක. ඔයාලා අපි දන්න තව එකක් පීඩනය. පීඩනය. මේවා එනවනේ. පීඩනය. සමානයි බලය බෙදීම වර්ගඵලය. මම මේ ගත්තේ ඔබ 10 වසර දන්නේ ඒවා. මොකද ඔබට සියලුම භෞතික රාශි දැන් උගන්වන්න බෑ. මම කියවනේ මේ පාඩම ඉවර වෙන්නේ අපි ඉගෙන ගන්න නීති රීති පමණයි. එහෙනම් බලය කියන්නේ නිව්ටන්, වර්ගඵලය කියන්නේ වර්ග මීටර. එහෙනම් මෙතන ඉන්නවා වර්ග මීටරයට නිව්ටන්. මේකටත් සුපුරුදු පරිදි සුවිශේෂී නාමයක් දෙනවා දරුවනි. එයාට දෙන සුවිශේෂී නාමය තමයි මොකද්ද? පැස්කල්. PA. පැස්කල්. පැස්කල් කියන නම දෙනවා. පැස්කල් කියන නාමය. එතකොට දරුවෙකුට ඕන නම් මේකම ලියන්න පුළුවන්. නිව්ටන් කියන්නේ kg ms ඍණ 2. මෙතනින් එනවා m වර්ගය. එහෙනම් මෙයාම ලියන්න පුළුවන් kg m ඍණ 1 s ඍණ 2. මේ තියෙන්නේ අර මූලික රාශිය. එතකොට පීඩනය කියන්නේ ස්කන්ධය දිග කාලය මත පදනම් වූ රාශියක්. මූලික රාශි තුනක් මත පදනම් වෙලා තියෙනවා. මේක එනවා ව්‍යුප්පන්න රාශිය. තේරුණාද? එතකොට අපි නොදන්නා දෙයක් පවා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලා දැන් ඕවා දන්නේවනේ අහලා තියෙනවනේ වීඩියෝ නතර කරලා ලියා ගන්න දන්නේ. එතකොට ඔයාලා දන්නේ නැති එකක් වුණත් මෙතන දෙන්න පුළුවන්. අපි මේ පාඩම ඉගෙනගෙන නැහැ. මම එකයි මේ පාඩම ඉවර වෙන්නේ නැහැ. ඔයාලා මේ පාඩම ඉවර වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට කිව්වොත් අපිට දෙන්න පුළුවන් පුෂ්ටික ආතතිය. 10 පුෂ්ටික ආතතිය. ආතතිය. දැන් මේක අහලා නැහැ. ආතතිය මේව පාඩම් කරගන්න එපා.
වැඩන්න ගන්න පාඩම් කරන්න. පුෂ්ටිකාතතිය කියන්නේ මොකද? ඒකක දිගක් මත ක්‍රියා කරන බලය. එහෙනම් මෙතන මේ බලය බෙදීම දිග. හැබැයි පුෂ්ටිකාතතිය කියන එක අර්ථ දක්වලා නැති වුණාට දන්නේ නැති වුණාට දරුවෙකුට දැන් මේකේ ඒකක හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ මේ පාඩමේ වුණා. එතකොට මේ සමීකරණ පාඩම් කරන්න යන්න එපා ඔබ. ඒක අවශ්‍යකාරී පාඩම් වෙයි. එතකොට ඒක අනවශ්‍ය දේවල් කරන්න බෑ. එහෙනම් බලයේ ඒකක මොනවාද? නිව්ටන්, දිගේ ඒකක මීටර. එහෙනම් පුෂ්ටිකාතතියක නිව්ටන් මීටරයට. එච්චරයි. ඒකට විශේෂී නාමයක් දීලා නැහැ. දරුවෙකුට මේක මූලික රාශිය වශයෙන් පෙන්වන්න කිව්වොත් මේක ඇතුලේ තියෙන මූලික රාශි පදනම්ම කියලා පෙන්වන්න කිව්වොත් දරුවෙකුට විඤ්ඤාණ නිව්ටන් ලියන්න පුළුවන් අපිට සුපුරුදු පරිදි kg ms ශ්‍රේණ 2. ඒ වගේම මීටර කියන එක කරා මෙතන මීටරයට කියලා ලියනවා. එහෙනම් මෙතන මීටරට මීටර කැපුණාම වාට තේරෙනවා kg s ශ්‍රේණ 2. ඒ කියන්නේ පුෂ්ටිකාතකයේ ගොඩනැගිලා තියෙන මූලික රාශි දෙකක් පදනම් වෙලා. කිලෝග්‍රෑම් කියන්නේ ස්කන්ධයමයි ඉන්න මූලික රාශිය, කාලය කියන්නේ තප්පර කියන කාලයක. එහෙනම් කිලෝ ස්කන්ධයයි කාලය මත පදනම් වූ රාශියක් තමයි පුෂ්ටිකාතකය කියන්නේ. නිසා ඔයාලට තේරෙනවා ව්‍යුප්පන්න රාශියක් ගොඩනැගෙන්නේ මූලික රාශි පදනම් වෙලා. එහෙනම් මූලික රාශි පදනම් වෙලා ගොඩනැගෙන සියලුම රාශීන් අපි මොකක් කියනවා ව්‍යුප්පන්න රාශීන් කියලා. ඕන තරම් අපිට ගන්න පුළුවන්. ඔබට මෙන්න මේ වගේ නිබන්ධන හම්බ වෙනවා. මේ නිබන්ධන තුල මේවා තුල ඕන තරම් ඔබට රාශීන් අර්ථ දක්වලා තියෙනවා. මේ රාශීන් පිළිබඳව අපට හොයා ගන්න පුළුවන් මේවා. මේ සමීකරණ අර්ථ දක්වලා තියෙනවා. ඒකත් එක්ක යන්න පුළුවන් ඉදිරියට. මම මෙතන නීති රීති ටික විතරයි සාකච්ඡා කරන්නේ. ඒක ඉගෙන ගන්න දරුවෝ. රයිට්. වීඩියෝ නතර කරලා තියාගන්න එහෙනම් ඔන්න රාශීන් වර්ග දෙකයි මූලික රාශි ඊළඟ ව්‍යුප්පන්න රාශි ඒ වගේ ඒකක කොහොමද හොයන්නේ කියලා මම ඔබට අර්ථ දැක්වීම හරහා සූත්‍රාලා කියලා දුන්නා. right එහෙනම් ඊළඟ මාතෘකාවට යන්න. ඊළඟ මාතෘකාව ලියන්න පාඩකයෙන් උපසර්ග පද. උපසර්ග පද. උපසර්ග පද. උපසර්ග පද කියලා ලියලා යටින් යන්නේ කිසියම් භෞතික රාශියකින් ලබා ගන්නා කිසියම් භෞතික රාශියක් අප ප්‍රයෝජනීයට ගැනීමේදී එහි ප්‍රමාණාත්මක අගය ඒකක මගින් දක්වයි. ඇතැම් අවස්ථාවලදී සම්මත ඒකකයක් මගින් ප්‍රමාණාත්මකව දක්වන විට එය ලියා දැක්වීම හා කියවීම අපහසු වේ. එය මගහරවා ගැනීම සඳහා ඒකකය ඉදිරියෙන් යොදන පදය උපසර්ග පද ලෙස හඳුන්වයි. right එතකොට අපි බලමු ඒ කිව්වේ මොකක්ද කියලා.
ලිවීමේ හා කියවීමේ අපහසුව මග හරවා ගැනීමට. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම දැන් මේ සුද්‍ර ජීවියෙකුගේ දිග සමානයි 0.0000000.0.0.0.0.0.3 මීටර. දැන් මේක ප්‍රවෘත්ති වලට කියවනවා. මොනවා හරි විශේෂ පණිවිඩයක් ප්‍රවෘත්ති වලට කියවනවා. මේක ප්‍රවෘත්ති කියන නිවේදිකාවෝ නිවේදකයා කියවන්න අපහසුයක් තියෙනවා. සුද්‍ර ජීවියෙකුගේ දිග 0.0000000.0.0.0.0.0.3 කිව්වම මේක අපහැදිලි. අහන අයටත් අපහැදිලි, කියන කෙනාටත් අපහැදිලි බින්දු කීයද කියලා. එතකොට මේක කියවීම අපහසුයි. මේක කියවීම ලිවීම අපහසුයි. ලිවීම අපහසුයි. මේ අපහසුතාවයේ මගහැර ගැනීම සඳහා අපහසුතාවයේ මගහැර ගැනීම සඳහා අපි ඕක කියවන්න පාවිච්චි කරන උපසර්ග පදයක්. එහෙනම් මෙයා කියවනවා පිළිගන්න. මෙයා ලිව්වහම මට ලියන්න පුළුවන් මේ විදිහට. මෙයා මේ විදිහට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි තව එකක්. එතකොට මට ලියන්න පුළුවන් මෙයා 30 වැඩි කිරීම 10 වෙන 9 කියලා. පුළුවන්. එතකොට අපිට ලියන්න පුළුවන් මෙයා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි තව එකක් දැම්මා. 30 වැඩි කිරීම 10 9 මීටර. එතකොට මෙන්න මේක මම මෙහෙම ලියනවා. මේ 10 රිංග 9 කියන එකට මම නමක් දෙනවා නැනෝ කියලා. එහෙනම් මම මෙයා කියන නැනෝමීටර කියන්නේ. අන්න ප්‍රවෘත්ති කියවන්න හරි ලේසි. කියවන්න ලේසි ලියන්නත් ලේසි. මොකද මෙයා ලියනවට වඩා මට මේක 30යි mm කියලා ලියන්න පුළුවන්. එහෙනම් මේකට කියන්නේ මොකද නැනෝමීටර. නැනෝමීටර. මීටර 30යි. එහෙනම් මේක දැන් කියවන්න ලේසි. මේ තියෙන්නේ එතකොට ඔය මීටර කියන එක්කෙනා ඉදිරියෙන් යුතු උපසර්ගය. මේවට කියනවා උපසර්ග පද. මෙයා තමයි එයාමයි ඒකකය. එතකොට මෙන්න දැන් මෙයා කියවන්න ලේසි. මම 0.0000000 මීටර කියනවට වඩා නැනෝමීටර 30කි. සුද්ධ ජීවියාගේ දිග නැනෝමීටර 30කි. කියලා ලියන්නත් ලේසි කියන්නත් ලේසි. ආන්නේ කීරීමේ හා කියවීමේ පාසුසුදා පාවිච්චි කරනවා උපසර්ග පද කියලා. ඒ නිසා උපසර්ග පද අපිට ඊටම වැදගත් වෙනවා. දැන් නැනෝ කියන එක මම ගත්තේ ඔයාලා ඒක අහලා තියෙනවා දුවේ පුතේ 9 වසරේ ඉඳන් අහලා තියෙනවා නැනෝ කියන කතන්දරේ. නිසා මේ මේකට අපි නමක් කියනවා උපසර්ග පද කියලා. එතකොට මේක කියවීම ලේසි. මෙය ඉතා පහසුවෙන් ලිවීම කියවීම සිදු කරගත හැකියි. right? එහෙනම් අපිට තේරෙනවා ඇති මෙයා කියවන්න අපහසුයි මෙයා කියවන්න පහසුයි. right? ඒ නිසා මේ පදවලට අපි නමක් කියනවා උපසර්ග පද කියලා. note එකට ගන්න. example කියලා මේ note එකට ගන්න. example කියලා note එකට ගන්න. අපි ඊට පස්සේ බලමු මොනවද අපට හමු වෙන උපසර්ග පද කියලා. right? හරි. එහෙනම් ඔතන යටින් යන්න ඊළඟ යටින් යන්න තරවන්න දාලා ප්‍රධාන වශයෙන් අපට හමුවන පහත උපසර්ග අප මතක තබාගත යුතුය. පහත උපසර්ග අප මතක තබාගත යුතුය. right මේ බලන්න මම මෙතන ලියනවා යම් රාශිය මනින ඒකකය. එතකොට ඔය ඒකකයට අදාළව විශාල ගුණාකාර තියෙනවා. ඒවට කියනවා විශාල උපසර්ග. ඒ වගේම මේ ඒ රාශිය මැනීමට අදාළව කුඩා උපසර්ග තියෙනවා. මේවට කියනවා කුඩා උපසර්ග පද තියෙනවා. එතකොට විශාල උපසර්ග පද අපි මෙන්න මෙහෙම අර්ථ දක්වනවා මේ විදිහට. දැන් මෙතනින් එහාට මේ ඒකකය 10 3න් ගුණ කරනවා. මේ ඒකකය යම් ප්‍රමාණාත්මකව 10 6. මේ ඒකකය 10 9න් ගුණ වෙලා තියෙනවා. මේ ඒකකය 10 12න් ගුණ වෙලා තියෙනවා. තව තියෙනවා අපිට අත්‍යවශ්‍ය ටික මන් දෙන්නේ ගොඩක් යෙදෙන
ඒ වගේම තමයි මේ ඒකකය මෙතන 10 ඍණ 3න් ගුණ වෙලා තියෙනවා. මේ ඒකකය 10 ඍණ 6න් ගුණ වෙලා තියෙන අවස්ථා. මේ ඒකකය 10 ඍණ 9න් ගුණ විය යුතු අවස්ථා. මේ ඒකකය 10 ඍණ 12න් ගුණ විය යුතු අවස්ථා. හරි ලේසි මතක තියාගන්න. මේ විශාල උපසර්ග මෙහාට යද්දී 10 3 නම් මේකට අපි නමක් කියනවා කිලෝ. K. 10 6 නම් මේකට කියනවා මෙගා. capital M. 10 9 නම් මේකට කියනවා ගිගා. capital G. 10 12 නම් මේකට කියනවා කිලෝ මෙගා ගිගා ටෙරා. capital T. ඔය විශාල උපසර්ග. තව තියෙනවා මෙතන තියෙනවා මම නිබන්ධනය ඔබට දාලා තියෙනවා කිලෝ මෙගා ගිගා ටෙරා පෙටා එක්ස්ට්‍රා. තව එහාට තියෙනවා. නමුත් ඒවා අපිට ගොඩාක් කියෙන්නේ නැහැ. තව එහාට තව තියෙනවා. රයිට් ඒ වගේම තමයි කුඩා උපසර්ග. මෙතනින් මෙහා තියෙනවා මිලි. සිම්පල් M. මෙතනින් තියෙනවා මයික්‍රෝ. මයික්‍රෝ. නිව් ග්‍රීක අක්ෂරයක්. මේ පැත්තේ කොටස දික් වෙලා ග්‍රීක අක්ෂරයක්. ඊළඟ මෙතන නැනෝ මිලි මයික්‍රෝ නැනෝ සිම්පල් A. මෙතන තියෙනවා පිකෝ පිකෝ සිම්පල් B. එහෙනම් මේවට කියනවා කුඩා උපසර්ග. ඊට අමතරව මේ දෙන්නත් ඔබ මතක තිබ්බට කමක් නැහැ සාමාන්‍ය 10 ඍණ 1යි 10 ඍණ 2යි මේ දෙන්නත් සාමාන්‍ය යෙදෙනවා අපි දන්නවා. සාමාන්‍ය මෙයා ඔබ දන්නවා 10 ඍණ 2 කියන්නේ සෙන්ටි කියලා අපි පාවිච්චි කරනවා. සෙන්ටිමීටර් වලින් පාවිච්චි කරන්නේ සෙන්ටි. සෙන්ටි කියන්නේ සිම්පල් C. මේක ඩෙසි. ඩෙසි කියන්නේ සිම්පල් D. එතකොට ඕවා තමයි අපි උපසර්ග කියන්නේ. එතකොට මේවා ඒකකේ ඉස්සරහින් මීටර ඉස්සරහින් සෙන්ටි යදුවම සෙන්ටිමීටර. මීටර ඉස්සරහින් මිලි යදුවම මිලිමීටර. මීටර ඉස්සරහින් මයික්‍රෝ යදුවම මයික්‍රෝමීටර. මීටර ඉස්සරහින් කිලෝ යදුවම කිලෝමීටර. මීටර ඉස්සරහින් කැපිටල් M යදුවම මෙගාමීටර. ඒ විදිහට උපසර්ග වෙනස්. නෝට් එක දාන්න. වීඩියෝ නතර කරලා චුට්ටක් නෝට් එක ලියාගන්න. ප්‍රධාන උපසර්ග ටික මීට අමතරව තව තියෙනවා. ඉතින් මෙහාට තියෙනවා 10 ඍණ 12 10 ඍණ 15 10 ඍණ 18 මෙහෙම තියෙනවා. මේකට කියනවා මිලි මයික්‍රෝ නැනෝ පිකෝ පෙම්ටෝ ඇටෝ. පෙම්ටෝ ඇටෝ තව තියෙනවා. මෙතනක් තියෙනවා තව මෙහාට 10ක් තියෙනවා 10 15 තියෙනවා 10 18 තියෙනවා මෙහෙම තියෙනවා. මේවා කිලෝ මෙගා ගිගා ටෙරා පෙටා එක්ස්ට්‍රා. ඒවා අපිට එච්චර වැදගත් වෙන්නේ අපිට උපරිම මේ මෙතෙන්ට යනකල්වත් තත්ත්වය අවශ්‍යයි. සාමාන්‍ය පිකෝ වලට යනකල් ඕන. ධාරිත්‍රක ධාරිතාවයෙන් පිකෝමීටර වලින් සාමාන්‍ය දක්වනවා. නැනෝමීටර පිකෝමීටර ඒ පැත්තට යනවා. නිසා අපි අත්‍යවශ්‍ය ටිකයි දෙන්නේ. ඒවා අපි දැන්වත් තීතුයි අනිත් ඒවා මම අමතර කරුණු විදියට ඔබට නිබන්ධනේ දාලා තියෙනවා. රයිට් එහෙනම් ඔය තමයි අපට හම් වෙන උපසර්ග කියනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ උපසර්ග යෙදෙන්නේ කියලා චුට්ටක් මේ බලන්න එක්සැම්පල් විදියට කිව්වොත් මේක බලන්න අපි ගත්තොත් එන්න දැන් මේක ජල විදුලි බලාගාරයක ක්ෂමතාවය සඳහන් කරනවා 320යි මෙගාවොට්. ඒකේ තේරුම මෙහෙම තමයි තියෙන්නේ මෙගාවොට්. එහෙනම් ඔබ දැනගන්න මේක සම්මත ඒකකය නෙමෙයි. එහෙනම් සම්මත ඒකකයේ වොට් නේ. එහෙනම් මෙයා 320 ලිව්වා. මේ මෙගා කියන්නේ කීයද කියලා ඔබ දැනගන්න ඕන. කිලෝ මෙගා. මෙගා කියන්නේ 10න් 6න් වැඩි කරන්නේ කියන්නේ. 10 6 වොට්. මෙන්න මේක අපි දැනගන්න. දැන් තමයි මේක සම්මතයකටපත් වෙන්නේ. එතකොට මේ විශාල අංගයක් කෙටි කරලා ලිවීමට තමයි පාවිච්චි කරලා තියෙන්නේ උපසර්ග පදයක්. right? නිසා මේවා අපි දැනුවත් තියෙන්නේ. ඒ වගේම තව එකක්. example 2 ධාරිත්‍රකයක ධාරිතාවය. ධාරිත්‍රකයක ධාරිතාවය. තාවය සමානයි 20යි පිකෝ පැරඩ් වේ. මේ PF මේ F කියන්නේ කැපිටල් එක. කරන්ට් කියන එකට. මේකට කියන්නේ පිකෝ පැරඩ් 20යි. දැන් නම් මේකේ තේරුම 20 කියන එක මෙතන මෙහෙම ලිව්වා. පිකෝ කියන්නේ මොකද්ද? මිලි මයික්‍රෝ නැනෝ පිකෝ. එතකොට හතරවෙනි අංගිල්ලනේ ඍණ 3 ඍණ 6 ඍණ 9 ඍණ 12. එහෙනම් ඔබ දැනගන්න ඕන පිකෝමීටර් පිකෝ කියන්නේ 10 ඍණ 12. වතාවක් පැරඩ්. එහෙනම් මේ තමයි සම්මතය. මේක තමයි අපි සූත්‍රයට ආදේශ කරන්නේ. නැත්නම් අපිට සුළු කිරීම වරදිනවා. එතකොට බොහෝ සූත්‍ර අර්ථ ප්‍රතිම සම්මතය. ඒ කියන්නේ මේකේ තේරුම මේක මේ වගේ එකක්. 0.1 2යි. තව 10ක් ඕන.
1 2 3 4 5 6 7 8 9 10යි 2යි. එතකොට මේ කියවන්න අපහසු එක තමයි මේ පහසු වෙන්න ලියලා තියෙන්නේ. එතකොට මේ විදිහට අපිට මේ වගේ උපසර්ග පාවිච්චි වෙනවා. එතකොට ඔබට අදාළව ගණන් දෙනවා. ඔබ මේ විෂය කර්ම අවබෝධ කරගන්න. එතකොට කුඩා විශාල උපසර්ග තියෙනවා. ඒ වගේම කුඩා උපසර්ග තියෙනවා. විශාල උපසර්ග තියෙනවා. ඒ වගේම මේ පැත්තේ කුඩා උපසර්ග තියෙනවා. ඒවා අපි දැනුවත් වෙන්නේ. ඒ වගේම තව ඕන තරම් ඔයාලා. දැන් ඔයාලා කියනවා මෙමරි නේද? ෆෝන් එකක සින්දුවක මොකක් හරි එකක මෙමරිය 8GB කියලා. ඒකේ තේරුම මොකද්ද 8GB කියන්නේ? මේ බයිට් කියන්නේ මෙමරියමයිනේ ඒකකයක්. ඒතර මේ G කියන්නේ මොකද්ද? ගිගාබයිට්. ගිගාබයිට් කියන්නේ. එතකොට ඒකේ තේරුම මේකේ මෙමරිය කීයද? 10 මේ කිලෝ මෙගා ගිගා 10 9යි බයිට්. විශාල මෙමරියක්. එතකොට ඔබ දැනගන්න ඕනේ මේකේ සම්මත මේ තමයි ඒකකය. මේ තියෙන උපසර්ගය හැම වෙලාවෙම මේ මෙතන දෙවෙනියට තියෙන ඒකකය. මේ පළවෙනියට ඉස්සරහින් තියෙන විශේෂ නාමය තමයි අපි කියන්නේ උපසර්ග පදේ කියලා. එතකොට අපි මේ වගේ ගණන් හදමු. විෂය කර්ම ටික විතරක් ඔබ ලියා ගන්න. එතකොට ඔබට පැහැදිලි විෂය කර්මයන්ට මොනවද කියන්නේ කියලා. ඒ නිසා අපි ඒකකයක් කෙටි කරලීමට දැක්වීමට පාවිච්චි කරනවා ඉස්සරහින් පදයක්. ඒකට අපි නමක් වෙන දරුවනි උපසර්ග පද කියලා. right. ඔය ටික තමයි අපිට ඒකක යටතේදී හඳුනාගත යුත්තේ. ඒකකයක් හොයාගන්න පුළුවන් වෙනවා ඒකක පැත්ත හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන නිසා ඔය ටික තමයි අපි ඒකක භාවිතා කරලා හඳුනාගත යුතු විශේෂ කර්ම වන්නේ. ඊළඟට නම් අපි බලමු මාන කියන්නේ මොකක්ද කියලා. ලියාගන්න නම් ඊළඟ මාතෘකාව දෙවනි මාතෘකාවේ පාඩමේ මාන. අපේ පාඩම ඒකක හා මාන. අපේ පාඩම ඒකක හා මාන. ලියාගන්න ඊළඟ මාතෘකාව මාන කියලා. මොකද්ද දැන් මාන කියන්නේ? ඒකක කියන එක ගැන නම් අපි චුට්ටක් හරි අහලා තියෙනවා. දැනලා තියෙනවා. මේ මාන කියන වචනේ සමහරවිට ඔබ අහන්නේ අද. ඒ ලෙවල් වලදී විතරයි. මානය. මොකද්ද මානය කියන්නේ? මේ ඉංග්‍රීසි ඒවා සිංහලට පරිවර්තන වෙලානේ. එතකොට ඔය සිංහල නාමයන් අපි හඳුනාගත යුතුයි. මොකද්ද මාන? මොනවාද මාන කියන දේ? right. මේක මෙහෙම තියෙනවා. යටින් ලියන්න චුට්ටක්. මාන කියලා ලියලා යටින් යන්න කිසියම් භෞතික රාශියක් අර්ථ දැක්වීමේදී එම භෞතික රාශියේ ඔසවා තැබීමේ බලය මාන ලෙස අර්ථ දැක්වේ. කිසියම් භෞතික රාශියක් අර්ථ දැක්වීමේදී එම භෞතික රාශියේ ඔසවා තැබීමේ බලය මාන ලෙස අර්ථ දැක්වේ. right. ඒ වගේම ඒකටම ලියන්න. මෙලෙස මාන සංකේතවත් කිරීම සඳහා කැපිටල් ඉංග්‍රීසි අක්ෂර ඔය ඇතැම් විට ග්‍රීක අක්ෂර ගන්න කැපිටල් ඉංග්‍රීසි අක්ෂර භාවිතා කරයි. ඒකට ගන්න ප්‍රධාන වශයෙන් මාන තුනක් අර්ථ දක්වා ඇත. ප්‍රධාන මාන තුනකි.
මාන තුනක් අර්ථ දක්වා ඇත. right මේ බලන්න. පළවෙනි එක තමයි දිග කියන රාශිය. මේ දිග කියන රාශියේ මානය කියලා දාන්න මේ වගේ කොටු වරහණක් දාන්න. දිගෙහි මාන. දිගෙහි මානය අර්ථ දක්වලා තියෙනවා කැපිටල් L කියන අක්ෂරය. length කියලා කියන්නේ නිසා අපි L අකුර පාවිච්චි කරනවා. ඒ වගේම තමයි දෙවෙනි එක කාලය. කාලය කියන රාශියේ මානය කියන්නේ අපි කියනවා පුතේ මේ විදිහට කොටු වරහණක් දාන්න. ඒකේ තේරුම කාලයේ මාන. ඒක අපි අර්ථ දක්වලා තියෙනවා කැපිටල් T කියන අක්ෂරය. time මේවා සිම්පල් වෙන්න බෑ. හරි? ඊළඟට තුන්වෙනි එක ස්කන්ධය. ඔය තමයි ප්‍රධාන මාන තුන. ඒවා වෙනස් වෙන්නේ නැහැ. ස්කන්ධය. ස්කන්ධේ මානය කියන අපි දානවා කැපිටල් M කියන. මේ වාක්‍ය සකල ගන්න. මේ කොටු අරගෙන ඒකේ මානය අපි අර්ථ දක්වනවා mass නිසා කැපිටල් M. මේවා කැපිටල්. ඔය තමයි ප්‍රධාන මාන තුන. ඊට අමතරව එයාලා මාන අර්ථ දක්වලා දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට යහන කිව්වොත් එහෙම උෂ්ණත්වය කියලා දීලා මේ විදිහට වරහණක් දාලා ඔයාලට කිව්වොත් තීටා ලෙස ගන්න. ලෙස ගන්න කිව්වොත් ඔබ ගන්න වෙනවා. මේක ඒතකොට ත්‍රික අක්ෂරයක්. ඒතකොට ප්‍රධාන වශයෙන් අර්ථ දක්වලා තියෙන මාන තුනයි. දැන් මේවා දෙන්න පුළුවන්. මේවා දෙන්න පුළුවන්. උෂ්ණත්වයේ මාන මෙහෙම ගන්න. යම් ගානකට දෙන්න පුළුවන්. නමුත් ඒවා සම්මතයක් විදිහට අපි පාවිච්චි කරන්නේ නැහැ. සම්මතයක් විදිහට පාවිච්චි කරන්නේ ප්‍රධාන මාන තුනයි. අර මූලික රාශිය හතෙන් පළවෙනි තුන් දෙනා. දිග, කාලය, ස්කන්ධය. දිග නම් length, කාලය නම් t, ස්කන්ධය නම් m. මෙන්න මේවට කියනවා මාන. ඔය රාශියන්ගේ මාන කියන්නේ මෙන්න මේවට. මේවා අපි හඳුන්වනවා මාන. මේක හඳුන්වනවා මාන. මේවා ඉතාල වැදගත් වෙනවා සමීකරණ ගොඩනැගීමේදී. සමීකරණවල තියෙන අර ඔසවා තැබීමේ බල එනවා සමීකරණයේ තියෙන රාශීන් අතර මොනවාද සම්බන්ධතාවයන් හඳුනා ගැනීම සඳහා ගොඩාක් අපට මාන කියන එක වැදගත් වෙනවා. right? ලියන්න. ඊළඟට වීඩියෝ නතර කරලා ලියන්න. ඊළඟ උත්තරය යටින් යන්න. මාන පිළිබඳව හැදෑරීමේදී පහත නීති රීති දැනුවත් විය යුතුයි. පහත නීති රීති දැනුවත් විය යුතුයි. පහත නීති රීති දැනුවත් විය යුතුයි. එනම් ඊළඟ අංක 1 ලියන්න. අංක 1 සියලුම දර්ශක නීති පිළිපදී. සියලුම දර්ශක නීති පිළිපදී. සියලුම දර්ශක නීති පිළිපදී. හරි? ඊළඟ අංක 2 ඕනෑම අතර දර්ශක නීති කියලා ලියන්නේ L වර්ගය වැඩි කිරීම L වල තුන්වෙනි බලය පාද සමාන නම් දර්ශක එකතු වෙන L වල 5. ඒ වගේ L වල බිඳුවෙන් බලය කියන්නේ 1යි. ඕනම සංඛ්‍යාවක බිඳුවෙන් බලය 1යි. ඒව සාමාන්‍ය පිළිපදිනවා. සුපුරුදු පරිදි ඒ සියල්ලම අපිට ගන්න පුළුවන්. ඊළඟ අංක 2 කිසියම් නියත සංඛ්‍යාවක් සඳහා මාන නොමැත. එනම් නියතයකින් ගුණ කළ විට මානයේ අගය වෙනසක් නොවේ. නැත්නම් මානය වෙනසක් නොවේ. නියතයකින් ගුණ කළ විට මානය වෙනසක් නොවේ. නියතයකින් ගුණ කළ විට වෙනසක් නොවේ. right? ඒ කියන්නේ මෙන්න මෙහෙම
බැරි වෙලාවත් අපි දෙක වතාවක් මානයක් තිබුණා. ඒකේ උත්තරේ දෙකෙන් ගුණ කරා කියලා වැඩක් නැහැ. ඒවල තමයි. වැඩක් නැහැ. ඒ වගේම භාගය වැඩි කිරීම මොකක් හරි මානයක් තියනවා එන්න කියලා. ඒතකොට ඒකේ උත්තරේ එන්න තමයි. මේ නියතේ වටිනාකමක් නැහැ. මේකේ වටිනාකමක් නැහැ. මේකේ වටිනාකමක් නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් අපි දැන් බීජගණිතයේදී ඕක කරන්න බෑනේ. 2x කියන එක කෙනා x ට සමාන කරන්න බෑනේ. නමුත් බීජගණිතය වගේ නිර්මාණවල දෙකෙන් බැරි වුණා කියලා මානෙ ප්‍රමාණය. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟ අංක තුන්වෙනි එක අංක තුන්වෙනි එක සමාන මාන දෙකක ඓක්‍ය හෝ අන්තරයෙන් සමාන මාන දෙකක ඓක්‍ය හෝ අන්තරයෙන් දෙකක් හෝ කිහිපයක සමාන මාන දෙකක ඓක්‍ය හෝ අන්තරයෙන් එම මානියම ලැබෙන බව දැන සිටිය යුතුයි. 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 right? මොනවාද ඒ කිව්වේ? දැන් උදාහරණයක් දිගෙහි මානයට දිගෙහි මානය එකතු කරයි කියලා උත්තරේ ඒකම තමයි. 2යි එල් නෙමෙයි. ඇත්තටම මේක 2යි එල්. ඒ වුණාට ඔබ දන්නවා 2 කියන ඉලක්කමට මෙතන වටිනාකමක් නැහැ. ඒ නිසා උත්තරේ එල්ම. වෙනසක් නැහැ. ඒ වගේම තමයි මෙයා. තව මේ m කියන මානයට m කියන මානය එකතු කරනවා. නැත්තම් මෙතනින් එනවා භාගයයි m කියන මානය. එකතු කරයි කියලා වැඩක් නෑ. ආපහු උත්තරේ එන්නයි. මෙතන 3 බෙදීම 2යි m කියලා ලිව්වට වැඩක් නෑ. ඒ නිසා යම් මාන සංඛ්‍යාවක් පොල් වලට පොල් එකතු කරාම පොල් නතර. ඒක වෙනසක් වෙන්නේ පොල් ගොඩක්ම තමයි නෙවෙන්නේ. ඒකේ මානවල එකතුවට එකතු කරයි කියලා ඒකේ මානෙ වෙනස් වෙන්නේ නම මානෙම ලැබෙනවා. ඒක අපි දැනුවත් විය යුතුයි සාමාන්‍ය. රයිට් එතකොට මාන සුළු කිරීමේදී ওই නීති රීති අපි පාවිච්චි කරනවා මාන සම්බන්ධ ගැටළු විසඳීමේදී. හරි. උතන මානවල වැදගත්කම. යටින් යන පාඩ පැනේ මානවල වැදගත්කම. මානවල වැදගත්කම. මානවල වැදගත්කම. මානවල වැදගත්කම. කියලා ලියලා යටින් යන අපමාන භාවිතා කිරීමේදී එම මාන මගින් භෞතික විද්‍යාව හැදෑරීමේදී පහත ප්‍රයෝජන අපට ලැබේ. ලියන්න අංක 1 පහත ප්‍රයෝජන අපට ලැබේ. අංක 1 යම් භෞතික රාශියක ඇති රාශීන් හඳුනා ගැනීම. යම් භෞතික රාශියක ඇති රාශීන් හඳුනා ගැනීම. යම් භෞතික රාශියක ඇති රාශීන් හඳුනා ගැනීම. යම් භෞතික රාශියක ඇති සියලුම රාශීන් හඳුනා ගැනීම කිව්වත් කමන්නේ. හඳුනා ගැනීමට වැදගත් වෙනවා.
ඊළඟ අංක දෙක නොදන්නා රාශියක මාන සොයා ගැනීම. නොදන්නා රාශියක මාන සොයා ගැනීම. නොදන්නා රාශියක මාන සොයා ගැනීමට. නැත්නම් නොදන්නා අලුත් රාශියක මාන සොයා ගැනීමට පිළිවෙත් කරන්න. අංක 3 සමීකරණයක් සත්‍ය බව තහවුරු කිරීමට. සමීකරණයක් සත්‍ය බව තහවුරු කිරීමට. සත්‍ය බව තහවුරු කිරීමට. තහවුරු කිරීමට. සමීකරණයක් සත්‍ය බව තහවුරු කිරීම නැත්නම් සත්‍යාපනය කිරීම. ඊළඟ අංක 4 පරීක්ෂණාත්මක සොයා ගැනීම මගින් සොයාගත් කරුණු මගින් පරීක්ෂණාත්මකව සොයාගත් කරුණු මගින් සමීකරණ ගොඩනැගීමට. මේකට කියනවා මාන විශ්ලේෂණය සඳහා. right මෙන්න මේවා අපි මාන වලින් ගන්නවා. යම් භෞතික රාශියක ඇති සමීකරණයක් හඳුනා ගැනීම. එතකොට ඒකේ දැන් යම් භෞතික රාශියක ඇති රාශීන් හඳුනා ගැනීම. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි ප්‍රවේගයේ මාන නැත්නම් වේගය කියන රාශියේ මාන LT ඍණ දෙක කියලා දන්නවනම් අපි දන්නවා T කියන්නේ වේගය ඇතුලේ තියෙන කාලය, L කියන්නේ වේගය ඇතුලේ දිග. එහෙනම් දිගයි කාලයයි මත පදනම් වූ රාශියක් තමයි වේගය. අපි දන්නේ. ඒ වගේම යම් රාශියක් අපිට හඳුන්වනවා. ඒ රාශියේ මානය අපිට දෙනවා mt ඍණ 1 කියලා. එතකොට අපි දැනගන්නවා මේ රාශිය පදනම් වෙන්නේ ස්කන්ධයයි කාලයයි මත. ඒ විදිහට අපිට මේ රාශිය තුල තියෙන වෙනත් රාශිය හඳුනා ගන්න පුළුවන් මාන දානවා. එතකොට අපි මාන කියන පාඩමේ වැදගත්කම තමයි කතා කරන්නේ. එතකොට මේ වැදගත්කම අපි සාකච්ඡා කළ යුතුයි. මේකේ වටිනාම දේ, වැදගත්ම දේ තමයි මාන විශ්ලේෂණය කියන්නේ. මේක තමයි තමත් වැදගත් වෙන්නේ. ඒ නිසා මේ තමයි මාන පිළිබඳව අපිට හදාරන්න තියෙන කරුණ. එතකොට මම අද වීඩියෝ මෙතනින් නතර කරනවා. පැයකට ආසන්න වීඩියෝවක් නිසා මම ඊළඟ දවසේ තුල ඔබට මාන පිළිබඳව කොහොමද අපි ගැටලු විසඳන්නේ, මාන විශ්ලේෂණය මොකක්ද කියලා තවත් පැයක වීඩියෝකින් ඉදිරිපත් කරනවා. නිසා අද වීඩියෝ තුල ඒකක කියන එක ඔබට හඳුන්වනවා. ඒකක වල වැදගත්කම කතා කරා, විෂය කරුණු කතා කරා, මාන හඳුන්වා දුන්නා. මාන පිළිබඳව අපි තාම ගැටලු සාකච්ඡා කරේ නැහැ. ඒ නිසා අපි අද වීඩියෝ මෙතනින් නතර කරනවා. ඊළඟ දවස තුල අපි අර ව්‍යුප්පන්න රාශීන්ගේ මානෙම හඳුනාගමු. දැන් උදාහරණයක් විදිහට අද මම මාන 3යි ඔබට දුන්නේ. MLT කියන මාන 3. වේගී මාන කොහොමද හොයන්නේ? ත්වරණී මාන කොහොමද හොයන්නේ? බලී මාන කොහොමද හොයන්නේ? ක්ෂමතාවේ මාන කොහොමද හොයන්නේ? මේ කරුණු පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඒ නිසා අදට මෙතනින් මම නතර කරනවා. ඊළඟ දවස තුල අපි හමු වෙමු මේ පාඩමට අදාළවම මානවල දෙවෙනි කොටස තුලින් ඔබ හමු වෙනවා. එහෙනම් ඔබට සුබ දවසක්. නෝට් එක හොඳට ලියාගෙන මේ පාඩම අධ්‍යයනය කරන්න නිබන්ධන හරහා. එතකොට ඔබට බොහෝ විෂය කරුණු අවබෝධ වෙයි.